අයිබෝවන් සුන්දරසනක් අපි මේ සුන්දර උදෑසන සතියන්තේ විතා දවසේ මෙත්නේ පාමුල ආරම්භ කරන්නටයි ගම්පහ මිදිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ සිට සූදානම් වන්නේ. අද සුවිශේෂී දිනයක් ගම්පහ මිදිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ මෙත්නේ පාමුල වැඩසටහනට ඒ සුපුරුදු විදිහටම పూర్ව පැය තුල නැත්නම් මේ මොහොතේ සිට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට වාග්ය උදා කරලා ඉනික්පිටිව දෙවන පැය තුල පෙරවරු 9 සිට 10 දක්වා අතර කාලයේදී මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට ආශිර්වාද ගන්නන්නට අපි බලාපොරොත්තු වෙනවා මේ භූමියේ සිට. විශේෂයෙන් පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරුවන් වහන්සේ මෙත්නේ පාමුල ඇසුරේ සෑම වර්ෂයකදීම නිවසේ සිට මේ භූමියට එන්නට නොහැකි වුණත් මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට වගේ පෙර වසරවලදී ඒ සඳහා විභාගයට පෙනී සිටින දරුවන්ට ආශිර්වාද කරන්නට යොමු වුණා. අපි ඒ නිසා මෙත්නේ පාමුල ආරම්භ කරන මේ මොහොතේ මෙවර විභාගයට පෙනී සිටින දරුවන් සිටින නිවෙස්වල ඒ දරුවන්ට නැවත සිහිපත් කරනවා ගෙදර බුදු පහන දල්කලා දෙවන පැය තුල ආශිර්වාද පූජාවත් සමගිකතු වෙන්න ඔබ වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේ මේ භූමියේ සිට මෙත්නේ පාමුලාස් ඇසුරේ ඒ ආශිර්වාදය ඔබට හිමි කර දෙන්නට ඔබට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී කිවිපති අපේ පූජනීය රාජකීය පඬිත ගණේකන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේ අද දවසේදී දෙවන පැය තුල ඒ ආශිර්වාද පූජාව වෙනුවෙන් වැඩමවා මේ ආශිර්වාද පූජාව සමස්ත ශ්‍රී ලංකාවේ විභාගයට පෙනී සිටින දරුවන් මේ අරමුණු කරගෙනම ආශිර්වාද ගන්නවන්නටයි සූදානම් වෙන්නේ. එහෙමනම් අපි මෙත්නේ පාමුල තුල පළමු පැය තුල ධර්මානුශාසනාවට යොමු වෙනට සූදානම් වන මේ මොහොතේ අද දවසේ දායකත්වයේ දරන සියලු දෙනා වෙනුවෙනුත් ඒ වගේම net අහන මෙත්නේ පාමුල ශ්‍රවණය කරන්නට සූදානම්ව සිටින සියලු දෙනා වෙනුවෙනුත් මේ පුණ්‍ය භූමියට ඒකරාශී වී සිටින සියලු දෙනා වෙනුවෙනුත් ගෞරව නමස්කාර පූර්වකව මෙත්නේ පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා ගම්පහ මිදිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේව. ඒ වගේම විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයේ මෙහෙණින් වහන්සේ නමස්කාර පූර්වක චේතනාවෙන් යුක්තව පිළිගෙන මෙත්නේ පාමුලේ ධර්මානුශාසනාව ආරම්භ කරන මොහොතේ දෙහත් පිළිගන්වා ඒ සඳහා ගෞරවනීය ආරාධනාව සිදු කිරීමට අද දවසේ දායකත්වයේ දරන අනුරාධපුර අඩුකැටියාව පරසංගස්ව පදිංචි විමලසේන මහත්මයා පීයේ පුංචිමණිකේ මහත්මිය ඇතුළු දරුවන් තමයි දායකත්වයේ දරන්නේ. ඒ පින්වතුන්ට ආරාධනා කරනවා අපේ හාමුදුරන් වහන්සේට දෙහත් පිළිගන්වා ධර්මානුශාසනාව වෙනුවෙන් ආරාධනා කරන්න. මේ සමයේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය ඇස් කරන්නා වූ අපමණ පින් කුසල් සමස්ත ශ්‍රී ලංකාවේ තලයේ වැඩ විසින්නා වූ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාන්ගේ ආශිර්වාදයත් සමග මෙවර විභාගයට පෙනී සිටින දරුවන්ට ඒ වගේම සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට ආශිර්වාදයක්ම වේවායි කියා ප්‍රාර්ථනා කරමින් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේට මෙත්නේ පාමුල ආරම්භ කරන්නට ධර්මානුශාසනාව සිදු කරන්නට ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. साधु 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 तुमरुवनी अनंत सुविसी गुण बलेन लो ධර්මී තලයේ මත සිසිලස පැතිර යන පින්වන්ත මොහොතට ආශක්ත වන්නට සහ සම්බන්ධ වන්නට සුපුරුදු ලෙස සජවුලෝ තල පුරා භූමියස්ත තලයේ පුරා විසිර පැතිර වැඩ සිටින සියලු දේවතාවුන් වහන්සේලාට අපේ ඇරයුම වේවා කියන මෛත්‍රී සිතින් සාදුනාදයක් පවත්වලා දේවතාවුන්ට එකතු වෙමු. සාසීරේ බාර දේවෝ විමන් තුල හිඳ දෙවස් හෙලනා දෙවිඳුනේ සපිරි ගුණදම් වෙතම හදවත නිබන්ධ යොමනා දිවි
සදනට පිනති සතහට සෙතම දෙවනා දෙවිඳුනේ විසුරුවනු හදවත පුරාවත දම් අමාමිනී දෙවිඳුනේ සංගේ කාමිත රූපී ගිරිසිකර තටේ චාන්තලික් විමානේ දීපේ රට්ටේ ජගාමේ තරුවන ගහනේ ගේහවත් තුම් නිකෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිත්තං සන්තිකේදං මුනිවර වටනං සාධවෝ මේ සුනන්තු කිරණ විදෙන බුදුරසින් බබ ලෙනාමි මත වඩිමිනේ රුවන් දම් වැසි දහරවස්වා සෞසතුන් වෙත සමිදුනේ සවන් අතරෙහි ධම්මමගුණ රඳවමින් හද ධර්මිනේ නිවන් පුරයට යන්න විවරණ පතමි මම බුදු රජිඳුනේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සතේහි වචනං සත්තං නිමිත්තානං භවිස්සති නේව මේ ත්වං පටියස්ස කාමං කින්දන්තු සත්තධාති සසර පුරා ප්‍රාර්ථනා කළ පරිද්දෙන් සිය දිවි මඟ පැවිදි වතකින් සෝභාමත් කර ගනිමින් සම්බුදු සසුනේහි අභිවර්ධනය වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවරක නිරත වන පාදාභිවන්දනීය ගරු කටයුතු මහ සංඝරුවනින් ඔබට අපට අවසර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පරම පූජනීය ගරු කටයුතු සම්බුද්ධ ශාසනයට අති උදාර මෙහෙවරක් සංඝතලය හා සමුපේතව සිදුපත වදාරන අපේ පරම පූජනීය ගරු කටයුතු මෙහෙණින් වහන්සේලා අතුරින් මේ මොහොතට විශේෂයෙන් වැඩම කොට වැඩ සිටින මගුලාගම
සුමංගලා සිල් මාතාව එවැගේම අඩුකැටියාව සංඝමිත්තාරාමේ සුවිනීතා සිල් මාතාව ඇතුළු සියලු මෙහෙණින් වහන්සේලා ආදර භක්තියෙන් ගෞරව කරුණාවෙන් යුක්තව පිළිගැනීම වශයෙන් සිල් දනාම සාදුනාදයක් පවත්වනවා. අද ඒ පරම පූජනීය අපේ ගරු කටයුතු මෙහෙණින් වහන්සේලා පූර්වාංගම කරගෙන වැඩම කරවාගෙන මේ පොත බිම තුල කවදත් හැම ඉරු දිනකම ලෝකයට මෙද්දහර විහිදුවන මෙත්නේ පාමුල දහම් දෙසුම් අමාවැස්සෙන් දෙමෙන්නට ලෝකයට දායකත්වයේ දරන්නට අද ඇරයුම් කළේ අපේ අනුරාධපුර අනුකැටියාව පරසංගස්සව ලිපිනේ පදිංචි දේ විමලසේන මහත්මයා පී.ඒ. පුංචිමැණිකේ පින්වත් මහත්මිය සමග දූ දරුවන් විසින් මේ සදහවතුන් දෙපා දෝවණය කිරීමේ පටන් ඡත්‍රමතින් වැඩම කරවීම වැනි මූලික පූර්ව වතාවත් සම්පූර්ණ කරලා දැන් මේ ධර්මාසනය වෙත සිය භක්ති පූර්වක ආරාධනාව සිදු කරන්නට යෙදුණා. මේ සදහවත් බුදු පිළිසගේ ප්‍රාර්ථනා අතර වැඩි ප්‍රමාණයක් පවතින්නේ ශාසනික ස්වාමින්දයන් වහන්සේලා මුල් කරගෙන උන්වහන්සේලාට ආශිර්වාද කිරීමත් පින්වත් මෙහෙණින් වහන්සේලාට ආශිර්වාද කිරීමත් ඊට අතිරේකව ගිහි කුල වංශයේ සියලුම දූ දරුවන් ප්‍රධාන පින්නතුලට ආශිර්වාද කරන්නට වගේම සුළු මොහොතකට මත්තෙන් අපේ වරුණ පුතා සිහිපත් කළ හැටියට මෙවර ශිෂ්‍යත්ව විභාගයටත් අධ්‍යාපන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග වලට වාඩි වෙමින් ඒ සඳහා ආශිර්වාද ගන්නට බලාපොරොත්තු වන දූපතුන් හැමදෙනාටම සෙත් පතමින් සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වෙන්නට බලාපොරොත්තු වන කවිෂ රවිශාන් පුතාට ශක්තිය ධෛර්ය අධිෂ්ඨාන කරමින් සාලියපුර ඇලපාර දහම්සා විදේශ රැකියා ආයතනයේ කටයුතු කරන දෙපළටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා. ලීලාවතී ගුරුමෑණියන්ටත් එවැගේම අභාවයටපත් ප්‍රියානි සතමාලි දුවටත් ඥාතින් සිල් දනාටත් මේගේ සියලු රණදරුවන්ටත් සෙත් පතමිනුයි අද මේ දායකත්වය සම්පූර්ණ කරන්නේ. සුජීවත් වාසය කරන සියලු දනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මුළු මහත් ලෝක සත්වයාටම ධර්මාවබෝධය වේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් අද දායකත්වය උසුලාගෙන තිබෙනවා. වාසනාවන්ත පින්නතුනි, තථාගත බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ආශ්චර්යජනක කාරණාවන් අතර ධර්ම දේශනාව හා සම්බන්ධ ආශ්චර්යජනක කරුණු කීපයක් ධර්ම දේශනාවට මත්තෙන් මතක් කර දුන්නොත් හොඳයි කියලා මම හිතනවා. අංගුත්තර නිකායේ ဒုတိ ය තථාගත අච්චරිය සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ තමයි මම මතක් කරපු තථාගතයන් වහන්සේගේ ආශ්චර්යජනක කාරණා හතර ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ අසිරිමත් වූ පුදුම සහගත වූ කාරණා හතරක් කියන එකනේ ආශ්චර්යය කියලා කියන්නේ. ඒ හතරම ධර්මදේශනා කිරීම සම්බන්ධවත් එහි ප්‍රතිඵල ලැබීම සම්බන්ධවත් ඇතුළත් වන කාරණා හතරක්. මොන හොඳට මතක තියාගන්න. සත්ව ප්‍රජාවට දහම් දේශන කොට භාග්‍යවතුන් වහන්සේ වැඩිපුර අවධානය යොමු කරන පංචකාමයට ඇලුණු පංචකාමයෙන් ප්‍රමුර්ධිතව ඉන්න ඇත්ත මම බණ කියන්න තෝරගන්න ඕන කියලා. අපි සාමාන්‍යයෙන් ධර්ම දේශනාවක් සඳහා ඊටාම හොඳට ධර්මයට නැඹුරු වෙච්චත්තන්ට බණ කියන්නේ හොයන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි පංචකාම සම්පත්තියේ ඇලිලා ගැලිලා ඒ තුලම සතුට සොයන මිල මුදල් වේවා වෙනත් ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවන සම්පත් වලටනේ පංචකාම සම්පත් කියන්නේ.
ඒ පංචකාම සම්පත්තියෙන් කෙරෙහිම ඇලිච්චත්තන්ට තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්න වඩා කැමති. ආශ්චර්යජනක දේ තමයි උන්වහන්සේ පංචකාම සම්පත්තියෙන් ඇලිච්චයට බණ කියන්නේ ඊට පටහැනි දේශනාවක්. අපි උදාහරණයක් හැටියට ගත්තොත් රාගසිතකින් පංචකාම සම්පත්තියෙහි ඇලිච්චයට අසුභය පිළිබඳව දේශනාවක් කරනවා. නමුත් අර පංචකාම සම්පත්තිය ඇලිලා හිටපු අය ගලව ගන්න ඊට පටහැනි දේශනාව බෙහෙවින් උපකාරවත් වෙනවා. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ දේශනාව දැනගන්නට සිත තුළ පෙරලියක් ඇති කරගන්න ඕන කියන අදිෂ්ඨානයෙන් බණ අහන්න පුළුවන්. ඒක භාග්‍යවතුන් වහන්සේගේ පළවෙනි ආශ්චර්යජනක කාරණාව. මොකද්ද පළවෙනි ආශ්චර්යජනක කාරණාව? පංචකාම සම්පත්තිය ඇලිච්චත්තන්ට ධර්ම දේශනා කරනකොට ඊට ප්‍රතිවිරුද්ධ මාතෘකාවක් ඇතුළත ධර්ම දේශනා කරතත් එයත් නිබන අහන්න ප්‍රිය කරනවා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ පළවෙනි ආශ්චර්යජනක කාරණා. ඊළඟට දෙවෙනි ආශ්චර්යජනක කාරණයක් තමයි මානෙන් උඩගු වෙච්ච අය. මං අන්තයට වඩා ඉහළයි, අනිත් අය මට වඩා පහළයි. සමාජයේ වැදගත් සම්භාවනීයයි මට මම සමානයි. පින්නත් ඔබ දන්නවනේ මානෙ ඇති වෙන හැටි. ඒ වගේ මාන්නාදික ඇත්ත දැන් ඔය හුහුම්ක ජාතික බ්‍රාහ්මණය වගේ මානෙන් ඉදිවිච්ච අයට බණ කියනවා බුදුහාමුදුරුවෝ. ඒ අය මානෙන් තුලමයි ජීවත් වෙන්නේ. දැන් පින්නත් ඔබට හොඳ නිදර්ශනයක් නේ රූප මදයෙන් මත්වෙච්ච එක්තරා කාන්තාවක් භාග්‍යවතුන් වහන්සේ රූපේ පිළිබඳව අසුභ දේශනා කරනවා, අනිත්‍ය දේශනා කරනවා. මම යන්නේ නැහැ බුදුහාමුදුරුවෝ දකින්න කියලා හිතලා කාලාන්තරයක් කොහොම ඉන්න ගමන් ඒත් එක ආරංචියක් වෙනවා බුදුහාමුදුරුවෝ හරි ලස්සන රූප වලට ඇලුම් කරන කෙනෙක්. හරියට අගය කරන කෙනෙක් රූපය. එතන එන්න යන්න බනහන්න කියලා එක් කරගෙන ගියා යාළුවෝ. දැන් ඒ රූප මදයෙන් මාන්නයට පත්‍ර හිටි මම අනිත් සේරට වඩා ලස්සනයි. දැන් ඔබට මතකයි භාග්‍යවතුන් වහන්සේ ලස්සන කාන්තාවක් තමන්ට පවන් සරණ අවස්ථාව පේන්න සැලැස්සුවා. ක්‍රමක්‍රමයෙන් බලාගෙන ඉන්න ගමන් ඒ කල්පනා කරනවා බොරුනේ මිනිස්සු කියන්නේ බුදුහාමුදුරුවෝ රූපයේ අසුභතාවය කතා කරනවා කියලා. ඇත්තට බුදුහාමුදුරුවෝ මටත් වඩා ලස්සන කාන්තාවක් ළඟින් තියාගෙන පවන් සරව ගන්නවා. දැන් එතනින් සිද්ධ කළේ හිත සමත අරමුණක් තුළ සමාධියට ගොඩ නැගීමයි. ඒක භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ උපක්‍රමයක්. කාලේ කෙටි කරගatiya යුතු නිසා මම මේ බොහොම සාරාංශ කරලා කියන්නේ. දැන් සමාධියට හිත නැගුවාම සමාධිය කියන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාව කියලා කියන වචනෙ පින්වත්නි. ඒ කියන්නේ කෙලෙස් ධර්ම වලින් හිත උගුරුවා ඉවත් කරගන්නට අවශ්‍ය දක්ෂතාවයට තමයි කුසලයේ කියන්නේ. එතකොට සිතක් සමාධිගත වුණාට පස්සේ ඒ හිත විවිධ අරමුණු වල යන්නේ නැහැ. විවිධ අරමුණු වල නොයන නිසාම රූපේ දිහා බොහොම ආශාවෙන් කැමති රූපේනේ. ඉතල කැමති දේ තමයි භාග්‍යවතුන් වහන්සේ ලබා දෙන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකෙත් එහෙමනේ. අර එක්තරා සිටු තුමෙක් මට බතක හැටියට අනාථපිණ්ඩික සිටුතුමා වගේ. ඒකේ මුණුපුරා ධර්මයන් යොමු කරේ කොහොමද? උතා බණහන එන්න ඔයාලට ටැග්ගක් දෙනවා. පළවෙනි දවසේ ගියා භාග්‍යවතුන් වහන්සේ අදිස්ථාන කරනවා එක පදයක්වත් මතක හිටින්න එපා. බණ ඇහුවද? එහෙනම් මෙන්න මම පොළොන් දෙයට කහවණු 100. මොනවද බණට කිව්වේ? මොකුත් මතක නැහැ. මතක හිටියේ නැහැ මොකුත්. එහෙමද? එහෙමනම් ඊළඟ දවසේ ගිහිල්ලා එක අන්න බලන්න දැන් දරුවා ප්‍රිය කරේ යමකටද ඒ ප්‍රිය කළ දේ ලබා දීලා එයාව ධර්මයට නැඹුරු කරපු ආකාරය. ඒ වගේ තමයි අර රූපමදෙන් මත්වෙච්ච රූපනන්දද මට මතක නැහැ හරියට. රූපනන්ද වගේ මට මතක. ඒමනේ. එතකොට කේමාව අර රූපය කෙරෙහි සමාධිගත හිතින් බලාගෙන ඉන්නකොට සමාධිය විදර්ශනාවට හැරෙවුවා. කොහොමද සමාධිය විදර්ශනාවට හැරෙන්නේ? දැන් අර රූපය දිහා බලාගෙන ඉන්න ආසාවක් වෙනකොට හිත කොහෙවත් යන්නේ නැහැ. අරමුණේම රැඳිලා ඉන්නවා. ක්‍රමයෙන් අර රූපය මධ්‍යම වයසට, මහලු වයසට,
හොඳට මහලු වයසටපත් කරලා මැරිලා වැටෙන තැන එනකන් රූපය භාගතුන් ඉර්ධිය අතර එකක් නේද? ඒ රූපය අනිත්‍යතාවයට පත් වෙන හැටි පෙනෙන්න සැලැස්සුවා. ඒ නොදැනුවත්වම සමතයෙන් විදර්ශනාවට ඇවිල්ලා මගපලලාභිනියක් වුණා. සක්කාය දිට්ඨිය බිඳුණා. අන්න බලන්න භාගතුන් වහන්සේ මානෙන් අත්මිදීම සඳහා බොහෝ දේශනා කළා තියෙන්නේ මානෙන් අත්මිදෙන්නමයි. සමහර දේශනා කළා තියෙනවා ඔය සත්‍යක වැනි විවිධ පණිවරු ඇවිල්ලා ඉන්න වෙලාවේ දේශනාවක් කරනවා මෙලෝ දෙයක් තේරෙන්නේ නැති වෙන. ගැඹුරු බණ. දැන් හැමදේම දන්නවා කියලා හිතපු සත්‍යකට හැමදේම තේරෙනවා කියලා හිතපු සත්‍යකට හිතෙනවා. අයියෝ මම නොදන්න දේවල් තුනක් තියෙනවා. මම භාග්‍යවතුන් වහන්සේට වඩා ලං වුණොත් මගේ පාණ්ඩිත්‍යය මීට වඩා වැඩි කරගන්න පුළුවන් කියලා හිතාගෙන භාග්‍යවතුන් වහන්සේට සමීප වුණා. අන්න ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ක්‍රමයෙන් බණ ලිහිල් කරලා සත්‍යයේ මානෙ දුරු කළා. එතකොට අන්න ඒක තථාගතයන් වහන්සේගේ ආචාර්ය කරුණ අතර දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව සංසුන් නැති හිත් තියන අය ඒ කිව්වේ පංච නීවරණ වශයෙන් ගත්තොත් ඒකට කියන්නේ උද්දච්චය, සැලෙන ගතිය, හිත කියන එක සැලෙන ගතියෙන් නිස්සයිනේ. දැන් මේ විභාගෙට වාඩි වෙන්න සූදානම් වෙන දරුවන්ට අපි ආශිර්වාද පින්කමක් කරනවා. විභාගයේ හෙටයි කියලා විභාගයේ තව පැයකින් කියලා බොහෝ මව්පියෝ දරුවන්ගේ හිත කලබලයටපත් කරනවා. අපි අහලා තියෙනවා කලබලයටපත් වුණොත් කොරස් කටෙත් අත දාන්න බෑ කියලා. දරුවන්ගේ මානසික නිදහස් බවත් දරුවන්ට අවශ්‍ය කරන සුවිශේෂී ආශිර්වාද ශක්තියක් ලබා දී දරුවාගේ මනස විභාගයේ හෙටයි කියලා පුළුවන් තරම් නිදහසේ තියන්න ඕන. අපේ මව්පිය හැමද විභාගයට යන ගමනුත් අතෙන් ගෙල්ලගෙන විභාග ශාලාවට ඇතුළු වෙනකම්ම ප්‍රශ්න අහනවා. ළමයාගේ මනස ව්‍යාකූලත්වයටපත් වෙනවා. මනසක් ඕනමකට වඩා ඕනම කාරණයකට චලනයටපත් වෙනකොට මතක තියෙන දේ ක්‍රියා ගන්න බැරි වෙලා යනවා. සමහරවිට කියනවා පන්තියේ ඉඳන් පළවෙනිය. දෙවෙනිය තුන්වෙනිය මේ විභාගෙදි මොකද වුනේ? සමහරවිට ළමයින්ටමත් මේ ප්‍රශ්නේ එනවා. හේතුව තමයි කලබල වෙච්ච මනසට කිසිදු දෙයක් මනසේ තැන්පත් වෙච්ච දේවල් මතු කරගන්න බෑ. මනසේ ප්‍රධාන පියවර තුනක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. අපි ඒක අපේ දරුවන්ටත් තේරෙන විදිහට කියමුකෝ උඩුහිත, මැදහිත, යටිහිත. ගැඹුරු වචන තුනකින් කිව්වොත් විඥාණය, උපවිඥාණය, අවිඥාණය කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට ඉගෙන ගන්න වෙලාවේදී ඉගෙන ගන්න දේවල් ඉගෙන ගන්න විඥාණය. ගුරුවරයා දිහා බලාගෙන බෝඩ් එකේ ලියනවා දිහා බලාගෙන තමන්ගේ පොත දිහා බලාගෙන සටහන් කරගෙන අභ්‍යාස කරගෙන ඉඳලා ඒ සියල්ලම කරන්නේ උඩුහිතේ. ඒ උඩුහිතේ අධ්‍යයනය කරන ඉගෙන ගන්න දේවල් මතක තියෙනවයි කියලා කියන්නේ මොකද්ද මතකය කියලා කියන්නේ මැද හිතේ ගබඩා කරනවා. මතකේ ගබඩාව. දැන් ඔය දෙක විතර සරල දරුවන්ට දැනගත්තා නැති වැඩි හිටියත් දැනගන්න ඕනේ යටිහිත කියන එකකුත් තියෙනවා. ඒකට තව නමක් කිව්වොත් ඒකට කියන්නේ අවිඥානය. ඒකට තව නමක් කිව්වොත් ඒකට කියන්නේ පංච උපාදානස්කන්ධය. අපි මරණයටපත් වුනහම හෝ මෙතෙක් භව සංසාරේ යම්තා ගමනක් ආවනම් ඒ ගමනේ ආපු හැම භවයකම සියලු මතකයන් ඇතුළත් වෙලා තියෙන යටිහිතේ නිසා ඒකට කියනවා දීර්ඝ කාලීන ගබඩාව. ඒක දීර්ඝ කාලීන ගබඩාවක්. දැන් භාග්‍යවතුන් වහන්සේ පෙර ආත්ම භාව බලන්න ඕන වෙනකොට එහෙම නැත්නම් මනෝවෛද්‍යවරයෙක් කෙනෙකුගේ පෙර භවයට එයාව ගෙනියන්න ඕන නම් සමහර යම් රෝගාබාධ තියෙනවා පෙර භවයේ කරලාද යම් අකුසල කර්මයක විපාක. එතකොට මේ රෝගාබාධ වලට මූලය මෙහිදී හොයාගන්න බැරි වුණොත් පෙර භවයට ගිහිල්ලා ඒක මානසික රෝගී තත්ත්වයක ස්වභාවයක් නම් කර්ම විපාකයක් නම් ඒ කර්මය හොයලා ඒකට ප්‍රතිකර්මය කරනවා මනෝවෛද්‍යවරු. බොහෝ කාරණා තියෙනවා මනෝවිද්‍යාවෙන් සුවපත් කරන්න පුළුවන් රෝග. ඒවා හොයන්න තරම් අර මෝහණයට පත් කරනවා කියන්නේ පුද්ගලයා අවිඥානගත කරනවා. එහෙම නැත්නම් පුද්ගලයාව යටිහිතට ගෙන යනවා. ක්‍රමය. ඔබ මෝහණයට පත් කරන දැකලා තියෙනවා නම් හිතක් දැකලා ඇති. එහෙම නැත්නම් යාළව පොඩි භාවනාවකට යොමු කරන මනෝවෛද්‍යවරයා.
ඔන්න දැන් මගේ අත්ල දිහා බලාගෙන ඉන්න. ඔන්නේ අත්ල දිහා බලාගෙන ඉන්න. එතකොට විසිරිච්ච අරමුණු එක තැන් වෙනවා. දැන් ඔන්න ඔයාට නිින්ද යනවා. දැන් ඔයාට නිදිසුව ලැබෙනවා කියලා හිතන්න. ක්‍රමක්‍රමයෙන් උඩු හිත නිෂ්ක්‍රීය කරන එකයි මේ කරන්නේ. ඊට පස්සේ යටි හිතේ දොර ඇරෙනවා. ඒක මැද හිතේ දොර ඇරිලා මැද හිතේ දොර මුත් ඊට පස්සේ යටි හිතට යනවා. දැන් මොන යා නිත්‍රෝපගත වුණාම දැන් ඔන්න ඔයා දැන් ඊටාම් පුංචි කාලෙට ගියා. ඔන්න දැන් අම්මගේ ගර්භාෂයේ ආයින්නේ. ඔන්න දැන් ඔයා පෙර භවයට යනවා. ඔන්න දැන් ඔයා පෙර භවයට යනවා කියලා එයා පෙර භවයට ගෙනියන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක විද්‍යාත්මක පදනමක් තුළ කරන්න ඕන වැඩක්. නිකන් ඉන්න එක කරන්න හොඳ නැහැ. මොකද අතීත භව වලට හිත ගෙනියන්න පුළුවන් හුඟක් දැනෙකට. ඔය භාවනා යෝගින්ට පුළුවන්. නමුත් ආපහු ඒ හිත වර්තමානයට ගේන්න බෑ. අර ගෙනිච්ච පිළිවෙලටම ආපහු වර්තමාන භවයට ගේන්න ඕන. ඉතින් භාග්‍යතුන් වහන්සේට බලන්න කොච්චර ඈතට තමන්ගේ පෙර භව දිහා බලන්න පුළුවන් වුණා. එතකොට තමන් වහන්සේ විතරක් නෙමෙයි තමන් වහන්සේ අභිමුඛයට එන ඕනෑම ශ්‍රාවකයෙකුගේ ශ්‍රාවිකාවකගේ වික්ෂුවකගේ වික්ෂුණියකගේ පූර්වාත්ම භාවයේ ඉඳලා මේ පුරුද්ද එන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ යහපත් පැති වගේම අයහපත් පැති ගැන කතා කරනවා. එක්තරා භික්ෂුවක් හිටියා උන්වහන්සේ රහතන් වහන්සේ නම. නමුත් උන්වහන්සේ කතා කරන්නේ හරියම නිකන් අනිත් අය හෙරාතලලා කතා කරනවා. උඹ වරින් ඵලය ඒ විදිහටම කතා කරන්නේ. දැන් ඒක අසංවරශීලීව කතා කරන හින්දා භික්ෂුන් වහන්සේට ප්‍රශ්නයක් එනවා. රහත් වෙලා නම් මෙහෙම වෙන්න බෑ. මුන් වහන්සේලාගේ රහත් බවක් නෑ. භාග්‍යවතුන් වහන්සේ වැටහෙනවා දැන් මේ රහතන් වහන්සේ ගැන වැරදි විදිහට හිතලා මේත් ආර්ය උපවාදවල මහා පාප කර්මෙන් නොදැන සිද්ධ කරගත්තා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා මේ භික්ෂුව බව ගානක් තිස්සේ බ්‍රාහ්මණ වංශිකයෙක්. මේ ಭಾರತයේ බ්‍රාහ්මණ වංශික ටිකක් අහංකාරයි. ඒ අය වෛශ්‍යයන්ට ශුද්‍රයන්ට පහත් කුලයේ කියලා බොහොම හීන විදිහට තමයි කතා කරන්නේ. ඒ පුරුද්ද රහත් භවයට පත් වුණත් වෙනවා. බොහෝ රෝග මා කියවගේ දැන් රෝහිණී කුමරිය කුෂ්ඨ රෝගයක් හැදලා හිටියේ කියලා පින්නතුල අහලා තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ නැගණිය. දැන් ඈත පූර්වාත්මේ කරපු අකුසලයක්. මෙන්න මේ ආත්මේ මෙයා මේ වගේ අකුසලයක් කළා. ඒකේ විපාක වශයෙන් මුළු ඇඟේම කුෂ්ඨ රෝගයක් හටගත්තා. ඉතින් පූර්ව ආත්ම තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩිපුර විස්තර කළ තියෙන කර්ම විපාක පිළිබඳව. එතකොට මේ සියල්ලක් තියෙන්නේ කොහෙද? යටිහිතේ. ඒක වැඩි පිළිතුරුලා සඳහායි මම ඒ ටික ටිකක් මතක් කළේ. සමහර වෙලාවට හිතක් නොසන්සුන් භාවයටපත් වෙනවා පූර්ව ආත්ම ඉස්පත් වෙන්න පටන් ගන්නවා. ඒකට තව නමක් මම කියන්න ජාති ස්මරණ ඥානය. ජාති ස්මරණ ඥානය කියලා එකට කියන්නේ. ඒතකොට පූර්ව ආත්ම වලට ගියාම සමහරට පූර්ව ආත්ම වල මිනිස්සු ජීවත් වෙනවා මනස කලනකාරී මෙලෝ බලාගෙන යන හිතේ එයාට උමතුවක් තියෙනවා. එයාට පිස්සු කියලා. නමුත් එයා ඒ ජාති ස්මරණ ඥානෙ පිළිසලා ඒ භවයට ගැලපෙන විදිහේ ජීවිතයක් තමයි වර්තමානයේ ගෙවන්නේ. ඒක වෙනම දීර්ඝ කාලීන මාතෘකාවක්. ඒක පරිශනාත්මකව ගත්ත දත්තත් එක්ක සාකච්ඡා කරන්න කාරණාවක්. නමුත් මේ ධර්මයේ තියෙන ආශ්චර්යජනක බව ධර්මයේ තියෙන ගැඹුරු විග්‍රහය සිත පිළිබඳව භවය පිළිබඳව పూర్ව භව පිළිබඳව මතු භව පිළිබඳව මේ වගේ විග්‍රහයක් කරන දර්ශනයක් ලෝකෙ වෙන්නේ නැහැ. ලෝකෙ වෙන්නේ නැහැ. සමහර ආගම් කියන්නේ මේ තමයි පළවෙනිම භවය, මේ තමයි අවසාන භවය. නැවත ඉපදීමක් හෝ පූර්වාත්මයක් හෝ නැහැ. රසවස්තුක මිත්‍යා දෘෂ්ටි වලක් තියෙනවානේ. ඒ නිසා බුදුදහමේ තියෙන සුවිශේෂව ලක්ෂණය තමයි මේ පූර්වාත්ම භාවවලට ගමන් කරලා පූර්වාත්ම භාවවල සම්බන්ධය වර්තමාන භවවලට බලපානවා කියන කාරණේ විග්‍රහ කිරීම. එතකොට මා දරුවන් වුණින් කිව්වේ උඩු හිත චලනයටපත් වුණොත් විභාගයට ඔන්න මෙන්න කියලා තියෙනවා. දවස් දෙකක් තියෙනවා. අනේ මම පාඩම් කරලා නැහැ නේ. ආරය මට වඩා පාඩම් කරලා තියෙනවනේ කියලා එහෙම හිතනවා නම් අන්නේ එයාගේ උඩ මනස චලනයටපත් කරලා තියෙනවා. උඩ මනස කලබල වුණොත් මැද මනසේ ඉගෙන ගත්ත දේවල් ඔක්කොම ගබඩා වෙලා තියෙනවා. නමුත් උඩ මනස චලනය වෙලා තියෙනකොට මැද මනසේ සියල්ලම තන්පත් කරලා තුනත් උඩට ගන්න බෑ.
ඒ නිසා මගේ රත්තරන් දරුවන්ට පොඩි උපදේශයක් දෙනවා. විනාඩි පැය භාගයකටවත් කලින් විභාග ශාලාවට යන්නේ කියනවනේ. ඒ ගියාම අඩුම ගානේ ටික වෙලාවක් වාඩි වෙලා මේ නාස්පුඩු වලින් හුස්ම ඇතුල් වෙන හැටි හුස්ම පිට වෙන හැටි හිතනවා. එහෙම නැත්නම් හිතනවා මගේ හිත සංසුන් වේවා. මගේ හිත සංසුන් වේවා. මගේ හිත සංසුන් වේවා. එතකොට හිත විතරක් මේ ගතත් ඉබේටම සංසුන් වෙනවා දැනෙනවා. අන්න සංසුන් බවින් යුක්ත ප්‍රශ්න පත්‍රය අතට ගත්තාම මැද හිතේ ගබඩා වෙච්ච ටික ඉස්පතු කරගන්න පුළුවන්. අන්නේ උඩු හිතේ චලනය ඇති වෙන විවිධ බලවේග තියෙනවා ලෝකෙ. අපි ග්‍රහපල කියලා කියන්නේ සමහර විට ඒ උඩු හිතේ චලනයේ එක හේතුවක් වෙන නිසා දැන් මේ ආශිර්වාදය තව ටිකකින් සිදු කරන ග්‍රහපල දුරු කරගන්න හේතුවක්. කෙනෙකුගේ කොච්චර දක්ෂ වුණත් ඒ වෙලාවේ ඇති වෙන ග්‍රහචාරය වගේම නක්ෂත්‍ර දෝෂ කියලා අපි ඒකට කියනවා. වෙලාව කලබල වුණොත් ඒ නක්ෂත්‍ර දෝෂ නිසා සමහර විට කෙනෙකුගේ උඩු හිත චලනයටපත් වෙලා මැද හිතේ තියෙන දේවල් ගන්න. ඊළඟට හොඳට ඉගෙන ගන්න දක්ෂ දරුවෝ ඉන්න. මේ උඩු හිතට බලපෑම් මෙල්ල කරන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න අය. මේක විභාග විතරක් නෙමෙයි අපේ සරල ජීවිතේටත් එහෙමයි. ඒකට අපි කියනවා ඇස්වහ. ඒකට අපි කියනවා කටවහ. ඇහෙන් බලලා කටින් කියලා ඒ දෙකම බැරි වුණොත් හුස්ම හැලලා හෝවහ හාවක් හුවක් නැතුව දෙනවා හෝවහ කියනවා. මේ වගේ යම් යම් බලපෑම් අපේ ජීවිතවල සිද්ධ වෙනවා. ඒ නිසා සමහර විට අපේ දියුණුව වෙනුවෙන් වේවා අපේ සැලසුම් අදාළ කිරීම සඳහා වේවා බොහෝ විට මේව බලපාන. ඒ නිසා හැම කෙනෙක්ම හැම ආගමකින්ම ආශිර්වාද ලබා ගන්න ඕනේ. ඒ ආගමික භක්තිය. ඒකේ ලොකු බලවේගයක් ලොකු බලපෑමක් තියෙනවා. ඒක ගණන් නොගෙන ඉන්න එපා. ඒවා අපි හැම කෙනෙකුගේම ජීවිතේට බලපාන. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ තුන්වෙනි ආශ්චර්යජනක කාරණේ මම මතක් කරන්න ඕන කියලා කල්පනා කළේ නොසන්සුන් මනසක් ඇති ඇත්තන්ට භාග්‍යවතුන් වහන්සේ සංසුන් බව පිළිබඳව බණ කියනවා. අර සංසුන් වෙච්ච මනස ඇති ඇත්තෝ පුදුම සහගත විදිහට නොසන්සුන් මනසක් ඇති ඇත්තෝ සංසුන් භාවයටපත් වෙනවා. සංසුන් භාවයටපත් වෙලා හිතක් සංසුන් වෙනවා කියලා කියන්නේම සමත භාවනාව නොහොත් ධ්‍යාන මට්ටමට හිත නැගෙනවා කියන එකයි. ධ්‍යාන මට්ටමට හිත නගලා නිකන් ඉන්නේ නෑ භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ ධ්‍යාන මට්ටමට හිත නැගුණා කියලා දැනගත්තට පස්සේ විදර්ශනාවට අයිති අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඛ්‍යාත දේශනාවකුත් සිද්ධ කරනවා. අවමෝෂයෙන් එදා බණහුව හැම කෙනෙක්ම සුවාන් මාර්ග ඵලයක්වත් ලැබුවේ නිසා. ඒක හොඳට මතක තියාගන්න. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යජනක කාරණා හතරෙන් තුන්වෙනි කාරණා. හතරවෙනි කාරණය ලෝක සත්‍ය අවිද්‍යාවටපත් වෙලා අවිද්‍යාව මොසපත් වෙලා ඉන්න අයට භාග්‍යවතුන් වහන්සේ ධම් දෙසුවම ඒගොල්ලන්ට විද්‍යා ඥානය පහළ වෙනවා. ඒ කිව්වේ ආර්ය සත්‍ය නොදැනුණු පුද්ගලයන්ට ආර්ය සත්‍ය අනුකම්පද කියලා වැටහෙන්න පටන් ගන්නවා. ඒක හතරවෙනි ආශ්චර්යජනක කාරණයක් භාග්‍යවතුන් වහන්සේ. දැන් මම මේ ටික කෙටි කරලා කිව්වොත් අපි බණ අහන්න ඕන මෙහෙමයි. භාග්‍යවතුන් වහන්සේ බණ කිව්වේ එතකොට කාරණා හතරකට. ආපහු මතක් කරගන්න පුළුවන් ඉතින් කියලා බලමු. ඇල්මෙන් මානයෙන් සසලව මෝඩ කමින් සිටිනා සතුන් වෙත බුදු රජු දම් දෙසමින් සිත් සනසීම ගෙන දුන් ලෙස බුදු දහමින් මම සනසුමක් ලබනෙමි බුදු බණ අසමින්. ලෝකේ මිනිස්සු අභ්‍යන්තරික ගැටලු වල දැවි දැවි ඉන්නේ, බාහිර ගැටලු වල දැවි දැවි ඉන්නේ toy කියපු එක්කෝ පංචකාම සම්පත් නිසා, එක්කෝ මාන්නය නිසා, එක්කෝ සංසුන් බව නිසා, එක්කෝ මෝඩකම නිසා. මේ හතරට තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා ඔය හතරෙන් එකක් හෝ හතරම හෝ අපේ ජීවිතවල තුල තියෙන නිසා ධර්මයට ලං වෙලා මම දැන් දහමානුව ජීවත් වෙනවා කියලා කියන්නේ මේ හතරෙන් අපේ ජීවිතය අත්විඳිනවා කියන එක.
ඒ සඳහා තමයි භාග්‍යවතුන් වහන්සේ එතකොට ධර්ම දේශනා කරන්නේ. දැන් අපි සුපුරුදු දේශනා පෙළෙහි පින්නත් ඔබට මතක ඇති කුස ජාතකය තමයි අපි දැන් විවරණය කරගෙන ඉන්නේ. ඒ කුස ජාතකය අපි තෝරගත්තේ තීන මිද්දේ ගැන කියන්නේ. තීන මිද්දේ පිට අවශ්‍ය කරන පසුතලයේ දැනුම සකස් කරලා දෙනවා. තීන මිද්දේ කියන්නේ හොඳ වැඩක් කරලා ආපහු පසුතැවිලි වෙනවා. දැන් කුසරජුරු හෝ පින්නත් ඔබට මේ කතාව මතකයි. අර තමන්ට කැමට හදලා දීච්ච කැවුම පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරලා ඒක දැනගත්තම නැගණියක් එක පූජා කරලා තිබුණේ ආපහු පාත්‍රයේ කැවුම් ගෙඩි ගත්තා. පසුතැවිලි වුණා. ඇයි මට හදලා දීච්ච කැවුම් ගෙඩි දුන්නේ කියලා පසුතැවිලි වුණා. ආපහු ආනේ හැබැයි කැවුම් ගෙඩිය පසේ බුදුහාමුදුරන්ට පූජා කළා. ඒ පසුතලය තුල තමයි අපි කුසපබාවති කතාව මේ දක්වා විස්තර කරගෙන ගියේ. කාලය කෙටි කර ගන්න ඕන නිසා මුල ඉඳලා ආපහු විග්‍රහ කරන්න වෙලාවක් නැහැ. දැන් අපිට මතක් ඇති කුසරජුරෝ අතහැරලා පබාවති ගමට ගියා මధుරට සාගල නුවරට. දැන් පබාවති සොයාගෙන කුසරජුරෝ වීණාවකුත් අරගෙන ගිය හැටි වීණාව වාදනය කරපු හැටි ඒත් පබාවති හම්බ වෙන්න බැරි වෙච්ච හැටි අපි ඉගෙන ගත්තා. ඊළඟට විවිධ වූ කර්මාන්ත වල යෙදিলা වරන් කර්මාන්ත, ඔගේම කුළුපතු කර්මාන්ත ආදී යෙදিলা පබාවතිය දකින්න හම්බෙන්නේ නැතුව කල්පනා කළා මෙහෙම හිටියොත් හරියන්නේ නැහැ කියලා. දැන් මා ඉදිරියේ ඉන්න ශ්‍රාවකයන්ගෙන් මම අහනවා කුසරජුරෝ දැන් තෝරගත්ත වෘත්තිය මොකක්ද? පහසුවෙන් වරපුතල් මන්දර ඇයි අරක් කැමියෙන් කියන්නේ? දැන් අරක් කැමියෙක් වුණොත් පුළුවන් වෙයි කියලා හිතාගත්තා පබාවතිව දකින්න. අරක් කැමිය ළඟට ගිහිල්ලා කිව්වා මට පොඩි රස්සාවක් තෑගෙන මං ආවේ. කුසරජුරෝ වෙස්වලාගෙන ඉන්නේ. මට රස්සාවක් දෙනවද? මෙහෙ ඉතින් දෙන්න කියන උයන එක තමයි. කමක් නැහැ. එහෙමනම් මම රජමාලිගාවට කෑම හදනකොට වගකීම මගේ ඇති. මම මාලිගාවට හැමදාම මස් හදනවා. ඉතින් මම මස් ටික උයන්න. ඔහෙට පුළුවන් ද ඒකේ කටු ටික අපිට උයන්න. කටු හොද්දක් හදන්න මස් කටු හොද්දා. ආපහු පුළුවන්. දැන් මස් කටු හොද්ද හදලා හැදි ගන්නකොට අර මස් සීවවලේ නේ මුළු නගරෙම සුවඳ ගන්න පටන් ගත්තා. දැන් මధుරජුරවන්නේ මේ සුවඳ දැනෙනවා. මధుරජුරු අහනවා අරක් කැමිය ගෙන්නන මේ කවදාවත් නැති සුවඳක් මොකද කවුද උයන්නේ? ස්වාමීනි ඔබ වහන්සේලාට නම් උයන්නේ මම. නමුත් අපිට කන්න හදන්නේ නම් මේ අලුතෙන් රසාවක් හොයගෙන ආපු හාදෙක් ඉන්නවා. එයාට මස් කටු ටිකක් හොයන්න දුන්නා. දැන් අපි උයලා ඉවරයි. එයා උයන සුවඳයි ඔය එන්නේ. එතකොට කිව්වා මේ මින් පස්සේ එයා ඔහෙගේ අතවැසියෙක් නෙමෙයි. එයාට ප්‍රධාන අරක් කැමිය තරතුර දෙන්න ඕනේ. ඔහෙට තියෙන වැටුම මම එහෙමම දෙනවා. අර අරක් කැමියට මුල් එදා කෑම පබාවති අතර දෙන්න බැරි වුණා. නමුත් පබාවතිට කන්න ලැබුණා. අවදාවත් නැති මේ රස මිහිරි ආහාරය ඒකාන්තයෙන්ම වෙන කෙනෙක් හදාපේ ගන්න නෙමෙයි. මේක හදලා තියෙන දැන් පබාවති දන්නවා දැන් හැංගිලා වෙස්වලකට කුසරජුරු ඉන්නවා කියලා මේ එයාගේ වපසාරි. මේක හදලා තියෙන නම් අහවලාමයි කියලා කුදීට කතා කරලා කුදී. කුදී කියන්නේ අර පුංචි අම්මා වගේ කෙනෙක්. හරි ආදරේ කෙනෙක් පබාවති. දුවර බලාගන්නේ ඈ. ඈට කිව්වා මේ ඊට පස්සේ මට කෑම දෙන්න ඕන ඔහෙට දෙන කෑම වේල. මට හම්බෙන කෑම වේල මා වෙනුවෙන් දෙන ආහාරය ඔයා භුක්ති විඳින්න ඕන. ඒ කුදීට බෑ කියලා විරුද්ධ වෙන්න හොඳයි කමක් නෑ එහෙනම් එහෙම කරමු කියලා. දැන් කාලයක් දැන් මෙහෙම කරගෙන යනවා. කොහොම යන ගමන් කල්පනා කරනවා මම පබාවතිව හම්බ වෙන්න ඕන.
බත් ඒ කාලේ අරන් යන්නේ මේ ආහාර ටික කඩක තියාගෙන. වරන් කඩවල දැකලා තියෙනවනේ පින්නතුල්ලා. දැන් වරන් කඩත් අරගෙන දැන් පරිපේලේ නැගලා පබාවතිලා ඉන්න දෙවනි මහලේ ස්තූපේ එහාට මෙහාට සැරිසරනවා දැන්. කැමත් අරගෙන. පබාවති කල්පනා කරනවා. අනේ ඇත්තට මේ රාජකම් කරලා මහා ආයුෂ්‍යශරීරයක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙච්ච රජුරෝ මම නිසා ආවේ කවුරුවත් දන්නේ නැහැ මේ ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. මං විතරයි දන්නේ. ඒ නිසා දැන් මම බැරි වෙලා හරි නිස්සද්දව හිටියොත් මෙයාකා මට ඇලෙනවා. ඒ නිසා මම මෙයාට ආක්‍රෝෂ පරිභව කරන්න ඕන කියලා කියනවා. ගාථා රාශියක් තියෙනවා මම එක ගාථාවක් විතර කියන්න. අනුජ්ජ භූතේන හරං මහන්තං දිවාච රත්තෝත නිසීත කාලේ පටිගච්ඡ ත්වංකිප්ප කුසාවතින් කුස න ඉච්ඡාමි දුබ්බන් මහා වසන්තා. කුසරත්තුමනි ඔබතුමා රාත්‍රියේ දවාලේ මධ්‍යම රාත්‍රී කාලේ ඍජු සිතක් නැති අය කරන්න ඕන වැඩක්. ඒ කියන්නේ අභිමානයක් නැති එක්කනා කියන එකයි. සේවකයා කියන එකයි. සේවකේ කරන්න ඕන වැඩ ඔබ වහන්සේ කරමින් මහ දුකක් විඳිනවා. හැබැයි මෙහි වාසය කරන දුර්වර්ණ වූ ඔබ මම කවදාවත් කොච්චර කලක් ගත කළත් ඔබට මම ආදරේ නැහැ. ඒ නිසා වහාම කුසාවති නගරයට ආපහු යන්න කියලා ප්‍රභාවති කියනවා. එච්චරක් නෙමෙයි. අතිරහ කැවුම් කැමී කිජු මුවක් ඇති යකින්නක් අගමහිජ කරගන්න ඕන නම් ගිහිල්ලා කියලා කියනවා. පරණ අකුසල බලන්න විපාක දෙන්නේ. දැන් කුසල අතිරුවට හරි සන්තෝෂයි. ඒ සන්තෝෂ දැක්කලා නෙමෙයි. දැක්ක එක සන්තෝෂේ කාරණාව. වචනයක් හරි අහන්න ලැබුණානේ. දැනුම් අහලා හරි. කුසල අතිරුවට හරි සන්තෝෂයි. කුසල අතිරුව කියනවා. පබාවති මම මෙහෙන් නික්මලා කුසාවතියට යන්නේ නැහැ කීයටවත්. මම ඔබගේ ශරීර වර්ණයෙන් පොළඹවන ලද සිතක් ඇති කෙනෙක්. මට ඔබේ ශරීරය දැක දැක ඔබේ රූපේ දැක දැක ඉන්න තුනක් නැති. මම තියේ දර්ශනෙ මෙතන ඇරිලා ඉන්න නිසා මගේ රට අතෑරලා මේ මధుරජ්ජරුවන්ගේ ඔහුගේ තාත්තගේ රාජ්‍යයට ඇවිල්ලා නැත්නම් ඔහෙට ආйти පරණ රාජ්‍යයට ඇවිල්ලා සිත්තල නිවසේ සිත්තලව වාසය කරන මම සේවකෙක් හැටියට හිටියට මම ඉන්නේ හරි සන්තෝෂයි. මොකද හේතුව ඔබ වරන්න හම්බෙන්න නිසා. ආයෙත් කියලා කුසරජ්ජරුව එම්බා පබාවතී මම තියේ ශරීර වර්ණයෙන් පෙළඹී සිටින නිසා කෙලෙස් වශයෙන් මුලා වී රාජ්‍යරුව රණින් විසිතුරු කළ වස්ත්‍ර අඳින රන්මුවා මෙවුල්දම් නැති මනාව වැඩුණු මධ්‍යම ප්‍රදේශ ඇති ප්‍රභාවතිය තීත කැමති හේයින් මම මෙහිම වසන මට රාජ්‍යයෙන් ප්‍රයෝජනයක් නැහැ. මට ඔබ කොහොම ලෙව්වත් මම යන්නේ නැහැ. දැන් මෙහෙම කිව්වම කල්පනා කරනවා. මෙයාට මෙහෙම කතා කරලා හරියන්නේ නැහැ. තවදුරටත් අදින් පරිභව කරන්න ඕන කියලා තවත් අදින් බලනවා. මේකලා කල්පනා කරනවා මෙය බැරි වෙලා හරි මේ අතරත මේ මිනිසයා මගේ අතින් අල්ලගත්තොත් එහෙනම් මම කුසරජ්ජුරෝ කියලා. එච්චරකට බලවත් රජ කෙනෙක්. මధుරජ්ජුරෝ කියලා කියන්නේ ප්‍රාන්ත රජයක සාමාන්‍ය රජ කෙනෙක්. කුසරජ්ජුරෝ කියලා කියන්නේ මහා රාජ්‍යයේ ප්‍රධාන රජතුමා සක්විති රජුරුව. අපොච්චි මගේ අතින් ඇල්ලුවොත් කවුරුනම් මාව වළක්වන්නද? කවුරුනම් මම කුසරජ්ජුරෝයි කියලා ඇල්ලුවොත් එහෙම කුසරජ්ජුරෝ වළක්වන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා මම දොරටුව වහලා ගේට්ටුවේ තියෙන බඩුත් ඔක්කොම එළියෙන් දාලා දොර වහලා රජුරවන්ට දොරේ පොඩි කවුළුවකින් බණින්න ඕන කියලා කල්පනා කළා. කුසරජ්ජුරුව කල්පනා කරනවා. දැන් මේ අනිත් තව දවසක සිද්ධ වෙන සිද්ධියක්. ඇත්තටම මට මෑව බලන්න ඕන. දැන් හැංගිලා බලාගෙන ඉන්නේ දෙවනි දවසේ දොර වහලා. පොඩි දොර පියස්සකින් පොඩි ඉඩක් ලබාගෙන බලාගෙන ඉන්නවා. කුසරජ්ජුරුව ඥානවන්තයිනේ. කුසරජ්ජුරුවන්ට පේනවා දොර ලොක් කරලා නැහැ ආන්තන් අරලා තියෙන්නේ මාධ්‍යා බලාගෙන ඉන්නවා කියලා. කුසරජ්ජුරුව කෑම කඩත් අරගෙන යන ගමන් ඕනෑ ගමෙම පය පැකිලිලා වැටෙන කෙනෙක් හැටියට අර දොරකඩ වැටුණා. වැටලා දැන් සීසන්නත් උඩ බලාගෙන ඉන්නවා. දැන් ඇත්තටමද මේ? නෑ ඇත්තටම නෙමෙයි. මේ පබාවති ළඟට ගෙන්න ගන්න. පබාවති කල්පනා කළා
දැන් මේ මනුස්සයා අරගෙන ගිහිල්ලා බැරි වෙලා හරි වෙන කවුරු හරි දැනගත්තොත් එහෙම කුසරාජුරු කියලා මම මේ මාලිගාවේ ඉඳලා ඉවරයි. ඒ නිසා මම ළඟට වෙලා පොඩ්ඩක් බලන්න ඕන කියලා පොඩ්ඩක් පාත් තුන මුණට. කුසරාජුරු එතකොට රෙඩි වෙලා හිටියේ. මොනවා කරගෙනද? කටෙන් එකක් කෙලවගෙන දැන් ඉන්නේ. දැන් කටේ පුරවගෙන ඉන්න කෙල සම්පූර්ණයෙන් මූණට ගැහුවා. කෙල ගැහුවා. කෙල ගැහුවම පබහවතිය බොහොම වේදනාවටපත් වෙලා. ගාථා කීපයක් නැත්නම් අදහස් කීපයක් ඉදිරිපත් කරන කුසරාජුරුවන්ට. දැන් දෙන්න රණ්ඩු වෙනවා. දැන් කවුරුත් ළඟ නැහැ. හැබැයි ඒ වෙලාවේ කියනවා පින්වත් කුසරාජතුමනි. කුසරාජතුමනි ඔයා කොච්චර පින් කරලාද කියන කෙනෙක්ද කොච්චර ලොකු අරගෙනද ඔයා? හැබැයි කෙනෙක් Tamanta අකමැති කෙනෙක් ලං කරගන්න උත්සාහ කරනවා නම් එයා පිරිනවනවායි කියලා ඔබතුමා දන්නේ නැද්ද? මම ඔබතුමාට බිලක්වත් ආදරේ නැහැ. ඔබතුමා මාන්නියෙන් කැප වෙලා කොච්චර ළඟින් හිටියත් ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔබතුමාට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාට මම බොහොම කරුණාවෙන් කියන්නේ කරුණා කරලා යන්න පිටත් වෙලා රජුරෝ කියනවා අම්මක් නෑ යම් මිනිහෙක් කැමති නොවන හෝ කැමති වන හෝ ක්‍රියාවක් ලබාද ඒ ලාභයේ මෙහිලා පසත මට කැමති වුණත් අකමැති වුණත් බිරිඳ මම එයාව ලබා ගැනීම නම් මගේ බලාපොරොත්තුව ඒක ඉෂ්ට කරගෙන මිසක් මම යන්නේ නෑ රජුරෝ දැන් දැඩිව ඉන්නවා දැන් නාට්‍ය විදිත අවස්ථාවක් කියලා ගත්තොත් එහෙනම් මේක හරි නාට්‍යදී ඒකට කියන්නේ දී සංඝටනාත්මක න්‍යාය කියලා දැන් අරයා කැමැත්තෙන් ඉන්නවා අනිත් එක්කන අකමැත්තෙන් ඉන්නවා දෙන්න අතර ගැටීමේ උච්චතම අවස්ථාව දැන්. තව මේ අවස්ථාව ඉදිරියට හරිම ලස්සනට මේ කතාවේ ක්‍රියාත්මක වෙනවා. ඒක ඔබට ටිකෙන් ටික නම් කියලා දෙන්න. මොකද ඒක එච්චරකම රසවත් කතාවක්. දැන් පබවති ආයෙත් කියන මම ඔබට කැමති නෑ. ඔබට මම උදාහරණයක් කියන්නම්. ලී වලින් හදපු කිරිහිරකින් ගල් පරයක් කඩන්න පුළුවන්. දලකින් සුළඟ වළක්වන්න පුළුවන්. මේ ඔබතුමා දරන උත්සාහය හරියට අන්න ඒ වගේ. දලකින් සුළඟ ආවරණය කරන්න බැරුවද ඔබතුමාගේ උත්සාහය හරිය නිරර්ථක කවදාවත් ඒක කරෙන්නේ නැහැ. කුසලද්දිරෝ කියනවා ආපහු. හරීම ශාරීරික වශයෙන් මුරුදු ලක්ෂණ තියෙන පබාවතිය මම අන්රටකින් මෙහි ආපු කෙනෙක්. ඔබේ පිළිසඳර මාත්‍රයක් එක වචන මාත්‍රයකින් සතුටක් ලබන්න පුළුවන් නම් ආන් ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. මා කෙරෙහි ස්නේහය මම මේ ඔබට මෙතරම්ම ස්නේහයෙන් වැළපෙමින් ඉඳද්දී ඔබගේ හිත ගලක්ද මං කෙරෙහි අනුකම්පාවක් නැති විදිහට ඇසිරෙන්නේ. රජදියණියනි යම් විටක ඔබ බැමහකුළුවා මාදස බරයි. ඒ කියන්නේ ඔබ මං දිහා රවල බැලුවත් මට ඒති මං ඔබේ අරක්කන්නේ වෙල හැමදාම ඉන්නම් හැමදාම මට රවන්නකො මට ඒති නන්නකො අතිත්ති දුත්තෝ සුරා දුත්තෝ කියන්නේ මන් දන්න මිනිස්සු මෙච්චරකටම ලැබෙදි කියලා මට දැනුයි තේරුනේ ආයි කියනවා රජදියණිය ඔබ යම් කිසි විටක සිනාසෙමින් මාදස බලයිද ඉස්සරහ කිව්වේ රවල මන් දිහා බැලුවත් මම අරක්කමිකව කරනවා මට ඒකත් හරි සතුටුයි හැබැයි යම් දවසක ඔයා මන් දිහා hina වෙලා බැලුවොත් මම එදාට කුසාවතී නගරේ අගරජුරෝ වෙච්ච සන්තෝෂය මට දැනෙනවා. දැන් හරියට බොරුත් කියනවනේ. බෙරෙන්න ඕනේ නේද? දැන් පබාවතී කල්පනා කළා. නන්නකො හැඳි මිටේ තරම් පොඩි මොලයක් තියෙන කිව්වට පබාට තියෙන මොලේ හැටි. පබාවතී මෙහෙම කියනවා. මේ මම නිමිති බලන ශාස්ත්‍රකාරකෙන් ශාස්ත්‍රයක් ඇහුවා. දැන් මේ මූණ පිහිපියාවෙන් නැති කියන්නේ. ඒ මූණ පුරා කෙලන. දැන් උන් නැවිලා පේන්නේ මේ සිද්ධිය. දැන් කාටවත් ඇහෙන්න විදිහකට හොරේ කතා කරන්නත් ඕන. මේ මම නිමිති දන්න කෙනෙකුගෙන් නැත්තම් ශාස්ත්‍ර කියන කෙනෙක් ආවා. මම එයාගෙන් ශාස්ත්‍රයක් ඇහුවා. ඒ ශාස්ත්‍රයේ කිව්වා මාව හත් කඩකට කැපුවා. එයාගේ කීයද?
දැන් මේ කතාවේ අවසානයේදී වෙන්නේ මොකද වෙන්නේ? අහලා ඇති. පබාවති රජකුමාරෝ 7 දෙනෙකුට කෑලි 7කට කපලා දෙන්නයි හදන්නේ. දැන් බලන්න මෑ කියපු එක ඇත්ත වෙන හැටි. මාව 7 කඩකට කැපුවා. ඔයා මගේ සැමියා වෙන්නේ නැහැ කියලා නැකත් බලන අය කිව්වා. එතකොට කුසරාජුලෝ කියනවා. එහෙම නිමිති පාඨකයන් එහෙම කිව්වනම් මමත් නිමිති පාඨකයන්ගෙන් අහලා තමයි මේ ආවේ. මගේ නිමිති පාඨකයෝ කිව්වා උඹ ඇරෙන්න. මට කවදාවත් වෙන නෝනා කෙනෙක් ගැලපෙන්නේ නැහැ මා එක්ක සහවාසයට එන්නේ නැහැ. මාත් ඒක දැනගෙනයි මේ ආවේ. බලන්න. කුසරාජුරු ඈට එහෙම කිව්වම ඈ දොර වහගත්තා. ගෙදරදී. දැන් කල්පනා කරනවා කුසරාජුරු තරමක් හරි දැන් කතා කරන්නේ ඇති. දැන් මෙයාව මට පොළඹව ගන්න අර ඕගොල්ලන්ගේ තාලෙට කියනවා නම් කවුරු හරි සයිඩ් සපෝට් එකට ඉන්න ඕන. මේකට ඉන්න හොඳම යෝධි තමයි කුදි. පවාතික ළඟමින් එක්කනන්නේ. ඒ නිසා කුදි ගෙන්නලා කිව්වා කුදියේ උඹේ කුදේ මං අරිනවා. බලන්න ඉතින් හැමදාම කුද වෙලා ඉතින් කුදේ අරිනවා නම් කොච්චර ගන්නනේ. ගාථා කියනවා 6ක් විතර. මම කෙටි කරලා ඒ ගාථා ටිකේ අදහස කියන්නම් කෙටි. එබ්බා කුදි මෙහෙවරේ මම ඔබගේ කුද බව නැති කරලා ඔබට මෙන්න මේ විදිහේ සම්පත් ලබා දෙනවා. ඔබ කියන්න ඕන මේ ස්වාමි දුව ඉන්නවනේ පබාවතිය. එයාලකට ගිහින් කියන්න ඕන පබාවතිය මගේ ගුණ ඔබ කියන්න ඕන. මගේ වටිනාකම ගැන කියන්න ඕන. කුදි දන්නවනේ රජුගේ වටිනාකම. දිග ගාත ගොඩක් දැන් මේ අදහස් ගොඩක් කුදි කියනවා ඒ ටික අපි දෙවනුවයි කතා කරන්න තියෙන්නේ. මේ වෙලාවේදී ඈට කියනවා ඔයාට ඒ අදහස් ටික කොහොම හරි පබාවතිගේ හිතට ඇතුළු කරලා පබාවතිය සන්තෝෂයෙන් එක වතාවක් මන් දිහා බැලුවොත් ඔයට මම රත්තරන් ගෙල පළඳනාවක් දෙනවා. බැරි වෙලා හරි දැන් අර බැලුවොත් නේ බැරි වෙලා හරි ඈ මාත් එක්ක එක වචනයක් හරි ඔයා අදහස් දීලා ඒකෙන් හිත පැහැදිලා කතා කරොත් එහෙම මම ඔබට තවත් රත්තරන් ගෙල පළඳනාවක් හදලා දෙනවා. ඒ විතරක් නෙමෙයි මගසිනාවක් පවත්වලා ඈ මොහොතකට හරි මගේ ඉසවත් ස්පර්ශ කළොත් ඔබට මම තවත් රත්තරන් පළඳනාවක් දෙනවා. ඔබ මේක ක්‍රමෙන් කරාට කමක් නැහැ. ඔය විදිහට පුදීට විවිධ වූ ලාභ ලෝභ ලබා දෙන ආකාරය පිළිබඳව දිග විවරණයක් දැන් කුසරජුනෝ කරනවා. දැන් මේ කුදි කල්පනා කරනවා මට මෙච්චර සම්පත් වෙනවා නම් ඒ සම්පත් ටික මට නැතුව යනවා පබාවතිගේ පැහැදීම කුසරජුනෝ දෙහි ඇති කරගන්න බැරි වුණොත් මම ඒ නිසා කරන්න පුළුවන් උපරිම උත්සාහය දරනවා කියලා කුදි කිව්වා පබාවති විසවුන්හන්ස මං ආසයි මේ ඔබ වහන්සේගේ ඉසරින්ගස් පිරිසුදු කරන්න. මට හිතුණා උකුණ ඇති කියලා. ඈ ළඟදී ඉන්න සියලුම වඩු බාහිරාගේ අයින් කරලා දොරකොඩ වාඩි වෙලා පබාවති ඉස්සරහින් වාඩි වෙන්න කියලා දැන් ඔයගොල්ලෝ වැල්පොලි ක්‍රමයට එහෙම කඩි අරන් දානවානේ. ඊවල වල. එහෙම පාප කර්ම කරන අය ඉන්නවනේ. උඹ මගේ අරන් දාපන් මම උඹේ අරන් දාපන් කියලා දිගට ඉන්නවනේ. එක්කල් පස්සේ එක්කලා ඉඳගෙන. ඒ වගේ දැන් පබාවති ඉස්සරහින් වාඩි කරවලා කුදී කර වැඩේ ධනිස් දෙකෙන් ඔළුව තද කරගත්තා. ඒ දැන් මේ එයා අකමැති දෙයක් කියන්න හදන්නේ. දැන් පබාවතිට දිග විවරණයක් කරනවා පින්නත් ඒකත් හරිම ලස්සනයි. කුසරජ්ජුරුව පිළිබඳව නැති ගුණත් ඇති කරලා හරි ලස්සන වර්ණාවක් කරනවා. දැන් මේ වර්ණාව පිළිබඳව අපිට ඊළඟ දවසටයි කතා කරන්න වෙන්නේ. අපිට ආශිර්වාද පින්කමටත් දිනකට අවශ්‍ය නිසා දැන් මම මුලින් සිහිපත් කළා වගේ අද කුසජාතිකයේ පිළිබඳ ප්‍රවිෂ්ඨේම කාලය අවසන් වුණා.
අපි ඊළඟ දවසේ ඊටු ටික කතා කරලා අවසන් කරන ජාතක දේශනාව. අද දවසේ දායකත්වයේ දරන අනුකැටියාවේ පරසංගස්ව ලිපිනේ පරිච්ඡේද විමලසේන මහත්මයා සහ පී පොන්පැණිකේ මහත්මිය දූ දරුවන් ආදී පිරිස මම මතක් කළා ඊ රාත්‍රී 1ට විතර වගේ පිටත් උනේ කියලා ඉතර ඈතේදලා අපේ මෙහෙණින් වහන්සේලාත් වැඩම කරවගෙන ඉන්නට කාලෙ හුඟක් වෙන් කළා ලොකු කැපවීමක් කළා. අපි ඒ වෙනුවෙන් අපේ ආදරය ගෞරවය පිළිනමන්න ඕන බොහෝ දෙනෙක් දායකත්වයේ බාරගත්තට එයත්නම් ඇවිල්ලා වත් පිළිවෙත් කරන්නේ නැහැ. ඒ නිසා වත් පිළිවෙතුත් සියල්ලම මේ ආකාරයෙන් ප්‍රකරණ දුර්ගතර ගෙවා ගන්නවත් පිළිතුර සම්පූර්ණ කිරීම පිළිබඳව සතුට පළ කරමින් අද දවසේ මේ පූජා භූමියේ සෑමලු නිර්මාණ විදිහට රුපියල් 50000ක බරපැනකුත් පිළිගන්වාගෙන ධර්ම දානයේ ලෝකෙතදී මේ දායකත්වය දරාගෙන පින්නතුල්ලා විශාල වියදමක් දරාගෙන විශාල පිරිසක් ඇති කරගෙන මේ පූජා භූමියට අද ඒක රාශියෝ මේ පින්කමේ දායකත්වය දරුවා මේ ධර්ම දේශනාවේ උතුම් කුසල සම්පත්තියෙන් මටත් ආශිර්වාද කළ තිරණ නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමින් එවැගේම කම්මැන්නාවේ නික්‍රෝතාරාමයේ වැඩවසන අපේ පරම පූජනීය හේමරත්න ස්වාමීන් වහන්සේට අනුකැටියාව අරණ්‍ය සේනාසනේ වැඩ සිටින අපේ ගරු කටයුතු සුමන වංශාභිධාන මහා ස්වාමීන් වහන්සේට එවැගේම මගුලාගම අපේ සුමංගලා සිල් මාතාවට සහ අනුකැටියාව සංඝමිත්‍රාරාමයේ සුවිනීතා සිල් මාතාවට ආශිර්වාද කොට තිබෙනවා. සුජීවත්ව වාසය කරන දූ දරුවන් එවැගේම පවුලේ හැමදෙනාටම ලෝකවාසී හැමදෙනාටම සෙත් ප්‍රාර්ථනා කළ තියෙනවා. තව සුළු මොහොතකින් ආශිර්වාද ගන්නට බලාපොරොත්තු සිටිනා වූ මේ පූජා භූමියේ රැඳෙන දරුවන්ටත් එවැගේම නිවෙස්වල රැඳී තව ස්වල්ප වේලාවකින් ගුවන් අරා විහිදෙන ආශිර්වාද පින් කොට ඒක රාශි වන සියලු දරුවන්ටත් අද දායකත්ව දන් පිළිතුරු සෙත් ප්‍රාර්ථනා කරමින් කවිශර අවිශාන් ආදරණීය පුතුට සාමාන්‍ය පෙළ විභාගයේ වෙනුවෙන් විශේෂයෙන් තවත් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා තිනවා. දැන් ඒ දරුවන්ට සෙත් පතන කොට තමන්ගේ දරුවන්ටත් ඒ ආශිර්වාදේ කාන්තේ ලැබේවි. ඒ වගේම දහම් සාවිදේශරකී ආයතනයේ පින්වත් මහත්මා මහත්මිය කියලා සටහන් කරලා තිනවා. ඒ දෙපළට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ලීලාවතී ගුරුමෑණියන්ටත් ඒ වගේම නැසී ගිය ප්‍රියානි සඳමානි දුවටත් මියගිය ඥාති සියලු දෙනාටත් මියගිය සියලු රණවිරුවන්ටත් මේ පින් හේතු වාසනා වේවා. සුදීවත් වසන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා. මෙබඳු උතුම් පින්කම් සිද්ධ කරගන්නට විමලසේන මහත්මයාණෙනි පොන්චිමැණිකේ මහත්මියනි ඔබ දෙපළ ඇතුළු දූ දරුවන් හැමදෙනාටම සතර මහා නිදහම් පහළ වේවා. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය සාන්ති සත්‍ය අරිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා දසපාරමිතා ධර්මයන් පූර්ණේ කරගන්නට වරම් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාදු සාදු සාදු. එත් පාමුල ධර්මානුශාසනාව නිමවට පත්වමින් අපි ඉන්පසුව ඔබට දරුවන් වෙනුවෙන් කෙරෙනා වූ විශේෂ ආශිර්වාද පූජාව සමීප කරවන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙවල උසස් පෙළ විභාගයක සාමාන්‍ය පෙළ විභාගයක වගේම ශිෂ්‍යත්ව විභාගයක පෙනී සිටින දරුවන් උදෙසා කෙරෙනා වූ විශේෂ ආශිර්වාද පූජාවයි මෙත් පාමුලෙන් අපි විරාමයෙන් පසු ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අලෝක ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී රාජකීය පඬිතු පූජනීය ගණේකාන්ත චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ තේරුම්ගෙන වැඩම පතාලා මේ පූජාව තුළදී අපි ඔබට මතක් කරනවා නිවසේ ඉන්න දරුවනුත් ඒ සඳහා සූදානම්ව සිටින්නේ. අද ධර්මානුශාසනාව සිදු කරපු පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේනායක හමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පුදුම ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අප බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා ඉනිවිදිව ඒ ආශිර්වාද මෙත්නේ පාමුල වැඩසටහන දෙවන පැය තුළදී ආශිර්වාදාත්මක වැඩසටහනක් ලෙසින් ඔබට සමීප කරවීමේ අපේක්ෂාවෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් දැන් මේ සඳහා සූදානම් වමින් සිටින්නේ. තව හරියට සතියක පමණ කාලයකින් ඔවුන්ට ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින්නට සූදානම් ඇති කරගෙන ආධ්‍යාත්මික සැනසීම උදාපත් කරගන්නට අද මේ භූමියට එකතු
රාශී වෙලා සිටිනවා. ඒ වගේම අප උසස් පෙළ විභාගයේ තව නොබෝ දිනකින් ආරම්භ වෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටින දරුවනුත් අද ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ ඒක රාශී වී සිටිනවා. අප සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින දරුවන් පවා අද මේ උතුම් පින්කමට එකතු වෙලා ආශිර්වාද ලැබමින් ආධ්‍යාත්මිකව සම්බුදු ගුණ මහිමයෙන් තමන්ගේ හිත් පෝෂණය කරගන්නට, ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කරගන්නට, මතක ශක්තිය වැඩි දියුණු කරගන්නට, ඒ සඳහා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබන්නටයි සූදානම්ව සිටින්නේ. පරිත්‍රාණ දේශනාවක් තුළ ඒ සියලු දෙනාට ආශිර්වාද කරන්නට, ඒ වගේම ඊට මෙපිටින් අද වැඩසටහන ආරම්භ කරමින් මේ ආශිර්වාද පූජාව ආරම්භ කරමින් ඒ සියලු දෙනාට ආශිර්වාදය පූජා කරන්න, ආශිර්වාදය ලබා දෙන්නට අපේ හාමුදුරුවෝ වහන්සේ අද දවසේදී සූදානමින් මේ භූමියට වැඩම කරන්නට යෙදුණා. අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී කිවිපති කාව්‍ය විශාරද රාජකීය පඬිතු ගණේකාන්ත චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ අද දවසේදී වෙනුවෙන් වැඩම ආවදාළේ. අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරුවෝ වහන්සේට අප්‍රමාණ ගෞරවයක් ඇති ස්වාමීන් වහන්සේ නම, අපට බොහොම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නම, උන්වහන්සේ බොහොම ගෞරවයෙන් අපි අද දවසේ මෙත්නෙත් පාමුල දෙවන පැය තුල මේ විශේෂ ආශිර්වාද පූජාව වෙනුවෙන් පිළිගනු ලබනවා. පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරුවෝ වහන්සේට ආරාධනා කරනවා මෙත්නෙත් පාමුල ආරම්භමින්, මෙත්නෙත් පාමුලේ ආශිර්වාද පූජාව ආරම්භමින් අපේ ගෞරවනීය ගණේකාන්ත චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේට ඇරයුම් කරන්නට ප්‍රවේශය ලබා දෙන්නට, මේ දරුවන්ට ආශිර්වාද කරන මහා පින්කමට ශක්තියක් දින දෙමින් ඒ දරුවන්ට ආශිර්වාද කරන්නට අද මේ වැඩසටහන ආරම්භ කරන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සම්බුදු සසුනේහි දිදුලන පුන් සඳක් වැනිව හැම හදවතක්ම සකී කාව්‍ය ස්වරයෙන් නිවා සනහමින් සැබෑ වූ ආධ්‍යාත්මය තුළට පිවිසෙන ආකාරයේ ශාන්ති ධර්මයක්, ශාන්ති කර්මයක් සිදු කිරීමේ මනා කුසලතාවයකින් හෙබි මගේ දයාබර කල්යාණ මිත්‍රයන් වහන්සේ වූ කිවිපති අපේ ගණේකණ්ඩේ චන්ද්‍රරතන කල්යාණ මිත්‍ර ස්වාමින්දයන් වහන්සේට අපි හැමගේ ගෞරවාභිවාදනය වේවා කියලා සාදුනාදයක් පවත්වමින් ආරාධනා කරනවා මේ සිටින් සහෝදරත්වයේ බැඳී සිටින් අපේ පූජනීය ස්වාමින් වහන්සේට මේ ආශිර්වාද පූජාව ආරම්භ කොට වදාරන හැටියට. සාදු 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 නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඊතින සච්ච වජ්ජේන හෝතු තී ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තී ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඊතේන සච්ච වජ්ජේන හෝතු තී ජය මංගලං. ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති අප කල්යාණ මිත්‍රයන් වහන්සේ වගේම අප ගුරු දේවයන් වහන්සේ හැටියට
අපේ ජීවිතයට අපට ආශිර්වාද කරන හොඳ නරක කියා දෙමින් සසුන් වැඩ වඩන්නට අවශ්‍ය කරන ධර්මඥානෙ ලබා දෙන සදා වන්දනීය සදා පූජනීය අවසරයි රටවල හිමාලෝක අපේ නායක හාමුදුරුවන් වහන්සේගෙන් සමාව අවසර ලැබීවා. නිත් නාලිකාව ඔස්සේ අපිව සවන් දෙන පූජනීය මහා සංඝරුවනින් අවසරයි. අද නිත් නාලිකාව ඔස්සේ අපිව සවන් දෙන සදහැවතුනි විභාග සඳහා පෙනී සිටීමේ අපේක්ෂාවෙන් සිටින දූපතුනි ඒ වගේම සුදර්ශන ධර්ම නිකේතනයේට එකතු පින්වන්ත අපේ ස්වාමීන් වහන්සේලා ඒ වගේම මෑණිවන් වහන්සේලා ඒ වගේම මේ ඉදිරිපත් සිටින දරුවන් දෙමව්පියන් ඇතුළු කරගත් සදහැවතුනි මේ උදෑසන බලාපොරොත්තු වන්නේ මෙවර සාමාන්‍ය උසස් පෙළ විභාගයට ශිෂ්‍යත්ව විභාගයට අනිකුත් සියලු විභාගවලට පෙනී සිටින දරුවන්ට ආශිර්වාද පවත්වන්නටයි විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටීමේ අපේක්ෂාවෙන් දරුවන් බොහෝ දෙනෙක් සිටින මොහොතේදී ඒ හැම දිනාටම තුරුරුවන් සතු සෝවිසි අනන්ත මහ ගුණ බලයෙන් කායික සෝයත් මානසික සෝයත් ලැබේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිවයි මේ ආශිර්වාද පූජාව මේ සිත් පූජාව පවත්වන්නට අපි අදහස් කළේ. ඔබේ දුවට ඔබේ පුතාට සිතක්ම වේවා ශාන්තියක්ම වේවා මේ උදාරෝ සිත් පූජාවේ ආශිර්වාද බලයෙන් පෙනී සිටින විභාගයේ උසස් ලෙස සමත්වන්නට අවශ්‍ය කරන කායික හා මානසික ශක්තියක් මතකාවර්ජනයක් ලැබේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එසේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ පූජාව මෙතෙන් සිට ආරම්භ කවුරුත් හඬ නගා සාදු නාදයක් පවත්වන්න. සිය පාත සිංගේති පාත පෝ පින්වතානනි ලෝදම් වටහාගත් මහානන වතානනි දෙවි මිනිසුන්ට ගුරුවර පන වතානනි සිරිපද වඳිමි නම දිවි බුදු පියාණනි දිවුලව වැඩම කළ මහා නනවතානනි දනම් පද දිසාවද හලදම් රජා
මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු 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 තථාගත බුදු පියාණන් වහන්සේ ඉදිරියේ පුදසුනී තැන්පත් කරන ලද ප්‍රදීපාලෝක සුගන්ධ ධූපයන් ඒ වගේම මේ සුවඳ මල් ඇතුළු සියලු පූජෝපහාරයන් උන්වහන්සේට පූජා වේවා කියන හැඟීමත් හිතේ ඇති කරගෙන මා සමගින්ම කවුරුත් මෙහිම වන්දනා කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සමුපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඊපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤාණි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උදුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛලා ඊස භගවතු සාවක සංඝෝ ආහුනීය පාහුනීය දක්ඛිනීය අංගනී කරණීය අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති සාදු 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 ඝනසාරප්පදිත්තේන දීපේන තනදංසිනා තිලෝක දීපං සමුද්දං පූජයාමි තමෝනුදං සුඛං දිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා හං
තං කුසුම සම්පතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහි පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේකේන ලාභාමි මොක්ඛං පුප්පං නිලායාති යතයිදං කායෝ තතයාති විනාශ භාවං සාදු 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 වන්දාමි චේතියං සම්බං සබ්බඨානේසු පටිච්චිතං शारीरिक धातु महाबोधिं बुद्ध रूपं सकलं सदा यस्य मूले निसिन्नोव सप्पारि विजयन्नका पट्टो सप्पन्नुतं वन्दितं बोधिपादपम् इमे एते महाबोधि लोकनाथेन पूजिता नमस्सामि बोधिराजा नमस्तुते पट्टमं बोधिपल्लङ्कं द्वितीयं च अनिमिषं तृतीयं कङ्कणं सिद्धं रत्नाकरं पञ्चमं अजपालं च मुजरिन्देन चट्टमम् वन्दे तं मुनिसेवितं मय्यङ्गनं नाददीपं कल्याणं पदलाङ्कनं दिवागुहं दीगवापि चेतियं च मुकिन्दमं तिस्स महाविहारं च बोधिं मरीचवट्टियं स्वर्णमाली महा तथा
විහිදෙන සම්බෝධ ගුණයෙන් ලොවට සනසුම හිමි වේවා මගේ සිතට සතුගෙන් නැතිවන හැම දුක් ගැහැට දුරු වී වේවා ජය සතුට විහිදෙන විදෝන ගුණයෙන් ලොවට සනසුම හිමි වේවා මගේ සිතට අංගහාරෝ අපලෙන් ඇතිවන ගැහැට දුරු වී වේවා ජය සතුට විහිදෙන සුගතෝ ගුණයෙන් ලොවට සනසුම හිමි වේවා මගේ සිතට බුදගේ අපලෙන් ඇතිවන ගැහැට දුරු වී වේවා ජය සතුට විහිදෙන විදෝ ගුණයෙන් ලොවට සනසුම හිමි වේවා මගේ හිතට ගුරුගේ අපලෙන් ඇතිවන ගැහැට දුරු හිමි වේවා ජය සතුට විහිදෙන අනුත්තර ගුණයෙන් ලොවට සනසුම හිමි වේවා මගේ සිතට සිකුරුගේ අපලෙන් ඇතිවන ගැහැට දුරු හිමි වේවා ජය සතුට විදෙන සත්තා ගුණයෙන් ලොවට සනසුම හිමි වේවා මගේ සිතට රාහුගේ අපලෙන් ඇතිවන ගැට
වීදින පුත්තු ගුණයෙන් ලොවට සනසුම හිමි වේවා මගේ සිතට රවිගේ අපලෙන් සිදුවන ගැහැට දුරු වේ හිමි වේවා ජය සතුට වේදින භාගවා ගුණයෙන් ලොවට සනසුම හිමි වේවා මගේ සිතට හේතුගේ අපලෙන් ඇතිවන ගැහැට දුරු වේ හිමි වේවා ජය සතුට දුරු වේ හිමි වේවා ජය සතුට දුරු වේ හිමි වේවා ජය සතුට සාදු 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 අපි විභාගයේ සඳහා පෙනී සිටින සියලු දරුවන්ට කායික සුවය මානසික සුවය ලැබේවා පින්තුනි ප්‍රඥාවන්තයින් අතර අගපද ලද ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ සතු අධිෂ්ඨාන බල ශක්තියෙන් ඒ වගේම සම්බුදු සසුන අරුත් කළ ධාරණ ස්මෘති අධ්‍යාය අතර අගපද ලද ආනන්ද රහතන් වහන්සේගේ අධිෂ්ඨාන බල ශක්තියෙන් මේ දරුවන් ලද අධ්‍යාපනය අසා ඇති ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සපයන්නට මතකාවර්ධනී වේවා. ඒ උතුම් මහරහතන් වහන්සේලා සතු අනන්ත සඟුණ බලයෙන් අනන්ත අධිෂ්ඨාන බලයෙන් ඔබේ දුවට ඔබේ පුතුට යහපතක්ම වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එසේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අපි ජය පිරිත් දේශනාවෙන් ඔබ හැම දිනාටම සෙත් පතමින් මේ ආශිර්වාදය ළඟා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කවුරුත් හඬ නගා සාදු නාදයක් පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සිරිදිති මතේතෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාදිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වක්ඛින්ස මහා පුරිස ලක්ඛනානුභාවේන අසිද්ධානුරංජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සත මංගල ලක්ඛනානුභාවේන චබ්බන්න රංසානුභාවේන හේතුමාලානුභාවේන
සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉත්‍යානුභාවේන බලානුභාවේන ඤය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන නව ලෝකුත්තර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගානුභාවේන අට්ඨ සමාපත්ත්‍යානුභාවේන කලවිඤ්ඤානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සබ්බ පාරමිතානුභාවේන රතනන්ත සරණානුභාවේන තුයං සබ්බ රෝග සෝක උපද්දව දුක්ඛ දෝමනස්සුපායාතා විනාසන්තු සබ්බ සංකප්පා තුයං සමිජ්ජන්තු දීඝායුකෝ සතවස්ස ජීවේන සමංගිකෝ සම්බදා ආකාශ පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්‍ර ආරක්ෂත දේවතා සදාතුම් මේ අනුරක්ඛන්තු සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන පිටකත්ථයානුභාවේන ඉනසාරකානුභාවේන සබ්බේති රෝගා සබ්බේති භයා සබ්බේති අන්තරායා සබ්බේති දුර්නිමි සබ්බේති දුර්නිමිත්තා සබ්බේති අවමංගලා විනාසන්තු ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වන්න වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ තු සම්වදා දුක්ඛ රෝග භය වේරා සෝකා සබ්බේ උපද්දවා අනේක අන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුත වන්නෝච භෝගං මුද්ධිත අසවා සතවස්සාත ආයුච ජීව සිද්ධි භවන්තු තේ ඒතේන සත්‍ය වජ්ජේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සත්‍ය වජ්ජේන සබ්බ භයෝ විනස්සතු ඒතේන සත්‍ය වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු විභාග සඳහා පෙනී සිටින පින්වත් ඔබේ දුවට
සිටීමට අවශ්‍ය කරන කායික හා මානසික ශක්තිය ලැබේවා. තුනුරුවන් සතු සෝවිසි අනන්ත මහ ගුණ බලයෙන් විභාගයට පිටත් වී යන මොහොතේ පටන් විභාගයේ අවසන් වනතුරු දරුවාගේ ජීවිතය ආරක්ෂා කර දෙත්වා. යන්නේන ගමන බිමෙනදී දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර දෙත්වා. සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් උතුම් තුරුරුවනේ ආශිර්වාදයත් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ ආශිර්වාදයත් ආනන්ද මහරහතන් වහන්සේගේ ආශිර්වාදයත් සීවලී මහරහතන් වහන්සේ ප්‍රදාන කරගත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ආශිර්වාදයත් අදිෂ්ඨාන බල ශක්තියත් මේ දරුවෝ හැම දිනාටම සැලසේවා. බුදු පියාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසීති අනුව්‍යංජන ලක්ෂණ සිරිපා පත්‍රී ආශිර්වාදයත් සතර දළදා වහන්සේගේ ආශිර්වාදයත් විජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදයත් ඒ වගේම වජිරාසනී අනන්ත ආශිර්වාදයත් මේ දරුවෝ හැම දිනාටම සැලසේවා කියලා අපි මේ සිතින් යුක්තව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබට ආශිර්වාද කරන්නේ ප්‍රඥාවන්තින් අතර අගපද ලද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආශිර්වාද අධිෂ්ඨාන බලයේ හේතු වේවා. ධාරණී ස්මෘතිය තිය අතර අගපද ලද ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ ආශිර්වාදයේ දරුවෝ හැම දිනාටම සැලසේවා. මතකය ආවර්ජනාවේ අසන ප්‍රශ්නවලට ඔබට නිවැරදි පිළිතුරු සපයන්නට ශක්තිය වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඔබේ දයාබර අම්මගේ තාත්තගේ වැඩිහිටියන්ගේ ආශිර්වාදයේ සියලු ගුරු දෙවියන්ගේ ආශිර්වාදයත් මේ දරුවෝ හැම දිනාටම ඔබේ දුවට පුතාට රටවාසී සියලු විභාගය සඳහා පෙනී සිටින දරුවෝ හැම දිනාටම ආශිර්වාද වේවා. සිතක් වේවා, ශාන්තියක් වේවා, නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ගින් පිට වේ නවත එන තුරු ඔබට සම්බුදු සරණ වේවා. කරහනට යන සියලු කටයුතු සිතන අයුරින් සඵල වේවා. මින් මතු කරදරද වදුරු අපේ දිවියට ලං නොවේවා. බුදුන් දම් සංගරුවනි බලයෙන් සදා කල්ලිම අපි රකිවා. සදා කල්ලිම අපි රකිවා. සදා කල්ලිම අපි රකිවා. සාදු සාදු සාදු. ඒ ආශිර්වාදයෙන් එලෙසින් මෙවර විභාගයන්ට පෙනී සිටින සියලු දරුවන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ පූජනීය ගණේකාන්තේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කිරීම සඳහා අපේ පූජනීය පොරවක මෙත්තිකා මෙහෙණින් වහන්සේගේ අද දිනට යෙදෙන උපන්දින සැමරීම වෙනුවෙන් ඒ දායකත්ව දරමින් අද දවසේදී අපේ හාමුදුරුවෝ වහන්සේට ආශිර්වාද ලබා දෙමින් මේ කරන පරිස්කාර පූජාව දරුවන්ගේ පින්කම වෙනුවෙන් ආශිර්වාද පින්කම වෙනුවෙන් සිදු කරන්නේ විනයට උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරුවෝ වහන්සේට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනා කොට අප වැඩසටහන නිමාවට පත් කරන්න. අභිවන්දනීය අපේ ගණේකන්දේ චන්ද්‍රරත්න කල්යාණ මිත්‍රයන් වහන්සේට පළමු කොට මුළු මහත් ශ්‍රී ලංකා වාසී දරුවන් වෙනුවෙන් මේ පුද බිමට සම්ප්‍රාප්ත වූ දරුවන් වෙනුවෙන් සිදු කොට වදාළ උතුම් ආශිර්වාද පින්කම වෙනුවෙන් මේ වැඩ සිටින සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ ආශිර්වාදයේ වේවා. තව තවත් සසුන් කෙත වැඩ වඩන්නට කාය බල, ඥාන බල, යෝධ බල, යෝධ වීරිය වැඩේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වත්නි, අද දවසේහි
නියමිත පුණ්‍යානුමෝදනා කීපයටයි මේ ඉඩහසර සලසා ගනු ලබන්නේ. අදත් මේ පුදබිමේ සෑමලු නිර්මාණය ඇතුළු ගොඩනැගිලි සංකීර්ණයේ කටයුතු වෙනුවෙන් දායකත්වයේ සපයා තිබෙනවා. පැපිලිවල පල්ලේගම ජී.එන්. ශ්‍රීමති පින්වත් මහත්මිය රුපියල් 50,000ක බරපැනක් කෙවිලින් කැපකොට තිබෙනවා. රංජිත් කුමාර දුලසිංහ සෙනෙහබර ස්වාම පුරුෂයා භාවයට පත් වෙමින් 8 වසරක් පිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කරන්නටත් ඩී.ඩී. සිරිසේන පියාණන්ට, ටාර්ලිස් පියාණන්ට, පේමති මෑණියන්ට, ලලිතාවති මෑණියන්ට හා ජේම්ස් බාප්පාටත් සෝමති පුන්තියම් ඇතුළු මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනාවෙන් වගේම පස්යාල ඇල්ලල මුල්ල අංක 101 A නිවසේහි පී.ජී. ඥානවතී පින්වත් මහත්මිය රුපියල් 50,000ක බරපැනක් සෑමලු නිර්මාණය වෙනුවෙන් කැපකොට තිබෙනවා. අගෝස්තු මාස 25 වෙනි දිනට පුංචි බණ්ඩාර සෙනෙහබර ස්වාම පුරුෂයා මිය ගොස් 20 වසරක් පිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කරන්නටත් නමින් මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් සුදීවත් හැමත නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමත් ඒ පින්වත් මාතාවගේ අරමුණයි. ඒ වගේම මහනුවර දෙයියන් නෙවෙල විශ්‍රාමික පාඨශාලාචාර්යනී චිත්‍රා මාලිනී ජයසිංහ මහත්මිය සමග දූ දරුවන් රුපියල් 25,000ක බරපැනක් පිළිගන්වමින් එච්.පී. රත්නායක විශ්‍රාමික තැපැල් ස්ථානාපතිතුමා භාවයට පත් වී වසර 1.5ක් පිරීම නිමිත්තෙන් වගේම අනෙකුත් සියලු ඥාතීන්ට පින් දෙමින් චන්ද්‍රලතා ජයසිංහ සොහොයුරියට දෙපාර්ශ්වයේ දෙමව්පියන් හා මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. නලින්ද කුමාර මහත්මයා, දීපා ප්‍රියදර්ශනී මහත්මිය කොස්හේන හොරණ සිට රුපියල් 25,000ක බරපැනක් සියලු පින් කටයුතු වෙනුවෙන් කැපකොට තිබෙනවා. මියගේ සියලු ඥාතීන්ට පින් දෙන්නටත් සුදීවත් හැමත දුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් එවැගේම ඩී.ඩබ්ලිව්. මීඝාපොළ මහත්මයා අංක 302 පල්ලන් සේන ගොවිපළ පාර කට්ටුව මීගමුව සිට රුපියල් 25,000ක් දානමාන ආදී සියලු පින් කටයුතු වෙනුවෙන් වෙනකොට තිබෙනවා. පන්ක දිරෝෂණ මීඝාපොළගේ පුතුගේ අනාගත ජීවනක සාර්ථක වීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, නිරෝගී සම්පන්නිය ලැබේවා කියන අරමුණින් එබරපැන් පූජා කරන්නේ. අරමුණු කරගත් සියලු අරමුණු සඵල වේවා. එදා මෙදාතර මේ පුණ්‍ය භූමිය අභිවර්ධනයට අපෝපකාරී වූ සියලු දරාටම යහපත් ශාන්තිය ප්‍රාර්ථනා සිද්ධ වේවා. බුදු පාමුලලත් විවරණයක්සේ පරම සුන්දර නිවනින් සැනසෙන්නටත් මේ සියලු පින්කම් පාරමිතා වේවා කියලා අනුස්ථාන කරනවා. සාදු සාදු සාදු. එමනම් අද දවසේ මෙත් පාමුලෙන් අපි සමුගන්නට සූදානම් වන මොහොතේ අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට ඒ වගේම ආශිර්වාද පූජාව වෙනුවෙන් ගතුමා වදාළ අපේ පූජනීය ගණේකන්දේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේලා කරන සියලු කුසල උන්වහන්සේලාට මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම උතුම් වූ ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි ලබන සතියේ මෙත් පාමුල වැඩසටහන සජීවී වැඩසටහනක් ලෙස නව ඉදිරිපත් කරන්නේ පටිගත කරපු වැඩසටහනක් ලෙසිනුයි. ඊට හේතුව විශේෂයෙන්ම ලබන සෙනසුරාදා මේ සාසිකුරාදා දිනේ 9 සහ 10 කියන දින දෙක තුලදී ඓතිහාසික මහියංගන පුරවරේ දමාන ගුරු කුඹුර ආදිවාසී ජනවරුම විහාරයේ පැවැත්වෙන ශාක්‍ය පුත්‍ර සිරිසීවලී මහා සෑය ශාසනයට පූජා කිරීමේ පින්කමට සමගාමී පින්කම් රැසක් සිදු වෙනවා. ඉතින් මේ ආශිර්වාද පින්කමට ඒ උතුම් වූ මහානීය පින්කමට සහසම්බන්ධ වන්නට ඔබට ඇරයුම් කරමින් අද දවසේ මෙත් පාමුලෙන් සමුගන්නවා. හැම දිනකටම තෙරුවන් සරණයි.